And now, live at 8. ආයුබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් සමගින්. අදවාමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. මහර බන්ධනාගාරයේදී මියගිය 11 දෙනාම වෙඩිවැදීමෙන් මිය ගොස් ඇති බවට අනාවරණය වේ. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ් කෑගල්ලේ වෛරසය වෙනත් ප්‍රභේදයක්ද? අඩුම ගානේ ජයවර්ධන ප්‍රභු රසායනාගාරයට මේ කෑගල්ලේ සාම්පල් ටික යවලා මොකක් හරි වෛරසයේ ප්‍රභේදයේ වෙනසක් වෙලා තියෙනවා. මේවා පරක්කු කරන්නේ නැතුව රටට ඉදිරිපත් විය යුතුයි. කොවිඩ් අවදානම හේතුවෙන් යුක්‍රේනය ලබන 24 වෙනිදා දක්වා දැඩි සීමාවන් යටතේ වසා දැමේ. තවත් යුක්‍රේන සංචාරකින් 155ක් අදත් මත්කලට. බණ්ඩාරනායක පිළිරුව අසල සැමරුම් දෙකක්. පක්ෂය ගැන හිටපු ජනපතිනියගේ අදහස. ශ්‍රී ලංකාවේ දවස් පස්සේ අසාධාරණයකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්නකා පාර්ශවයේ කියනවා. ඒක ඉතින් දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නේ. ගවයින් අතර වෛරස් රෝගයක් පැතිර යාමේ අවදානමක්. රෝගය ගැන සෙවීමට සත්පුද්ගල කමිටුවක්. මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අද 40,000 ඉක්මවා ගියා. ඒ අද වාර්තා වූ ආසාදිතයන් 524 දෙනාත් සමගයි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47,304ක්. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ අතර මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාවද 222 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 මරණ තුනම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ගම්පහ මීත්‍රිගල පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු වතුපිටිවල රෝහලේදී මිය ගොස් ඇති අතර ඊට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සහ අපස්මාරයයි. බේරුවල 62 හැවිරිදි ආසාදිතයෙකු ඉරණවිල රෝහලේ සිට IDH රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මිය ගියා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවසේදීම මිය ගොස් ඇත්තේ COVID නියුමෝනියාව හේතුවෙන්. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද COVID-19 ආසාදනය වෙත වෙනවා. අමාත්‍යවරයා ඇතුළු සිව් දෙනෙකු හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලෙහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන හික්කඩුව නගරයේ සංචාරක හෝටලයක පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා. ගරු දයාශ්‍රී ඇමතිතුමාට මේ කොරෝනා වෛරසය වැළඳිලා තියෙනවා. මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇමතිතුමා දින 3ක් ඇතුළත මම ලෙඩේ සුව කරන්න ඒ අභියෝගය බාර ගන්නවා. ඔබතුමා කැමති නම් ඔබතුමා ඉන්න ස්ථානයකට ඇවිල්ලා රෝගය තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මම සූදානම්. කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ මූමාන සහ වැත්තෑව ප්‍රදේශවලින් ආසාදිතින් 26 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ ගම්මාන දෙක ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණ 165ක අතරිනුයි මෙම ආසාදිතින් හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව අදාළ ගම්මාන දෙකට පිවිසෙන මාර්ග 5ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හම්බ වුණා. ඒතර සම්පූර්ණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන්ට වසා දමලා තියෙනවා. ඊයේ PCR පරීක්ෂණ 50ක් කළා. වවුනියාව නගරයේ COVID-19 ආසාදිතින් 55 දෙනෙකු අද හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ බසාර් වේදිය ධර්මලිංගම් වේදිය ආශ්‍රිතව වෙළඳසැල් සේවකින් පිරිසක් මෙලෙස ආසාදිතින් බවට හඳුනාගත් බවයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මීට පෙර ආසාදිතින් හඳුනාගත් පටානිච්චපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ වන විට වවුනියාව නගරයේ බසාර් වේදියට සහ ධර්මලිංගම් වේදියටද සංචරණ සීමා පනවා තිබෙනවා. පොළොන්නරුව කදුරුවෙල නගරයේ හුදකලා කර තිබූ ප්‍රදේශයෙන් ආසාදිතින් 14 දෙනෙකු අද හඳුනාගත්තා. සෞඛ්‍ය අංශ පැවසුවේ හුදකලා කර තිබූ ප්‍රදේශ ආශ්‍රිත වෙළඳසැල් සේවකින් 250කට අධික පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කෙරුණු අතර ඒ අතරින් මේ ආසාදිතින් 14 දෙනා වාර්තා වී ඇති බවයි. කෑගල්ල ප්‍රදේශයෙන් ආසාදිතින් 37 දෙනෙකු ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ කෑගල්ල පොලිස් සහනේ නිලධාරීන් 5 දෙනෙකුට සහ කෑගල්ල මහරුහලේ රසායනාගාර ශිල්පියෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවයි. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාල බල සීමාව තුළ මේ දක්වා COVID-19 ආසාදිත රෝගීන් සමස්තය 91ක් බවට පත් වෙලා තිබෙනවා. අද දවස වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ 6025 දෙනෙකු නිරෝධායනට ලක් වෙමින් තිබෙනවා. කෑගල්ල ඊයේ වාර්තා වෙච්ච රෝගීන් 30කට එහෙම නැත්නම් 40කට ආසන්න ප්‍රමාණයක අති බහුතරයකට සැලකිය යුතු රෝග ලක්ෂණත් එක්ක තමයි
මතුවලා තියෙනවා. අධික උණ සහිත රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හම්බ වෙච්ච රෝගීන් අතර ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම කියනවා අඩුම ගානේ ජයවර්ධන ප්‍රභු රසායනාගාරයට මේ කෑගල්ලේ සාම්පල් ටික යවලා කරුණාකරලා මොකක් හරි වෛරසයේ ප්‍රභේදයේ වෙනසක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉංගලන්තයේ අර ඒකම දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච වෛරස් ප්‍රභේදයට සමාන ප්‍රභේද අපේ රට තුල අලුතෙන් නිර්මාණය වෙනවා. මේවා පරක්කු කරන්නේ නැතුව රටට ඉදිරිපත් විය යුතුයි. විශේෂයෙන් අපි දැක්කා මීට සති දෙක තුනකට කලින් නිරෝධායන නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරලා කෑගල්ලේ ප්‍රදේශයට ලංකාවේ 4 දිබ්බාගෙන් අර හෙළ උසුව සම්බන්ධයෙන් කතා බහේදී ආවා. ඒකේ ප්‍රතිඵල අපි කිව්වා මාසයක් යනකොට දැනගන්න ලැබෙයි කියලා. ඒතර මේවත් අතර ඒවත් අතර සම්බන්ධයක් තියෙනවද? කරුණාකරලා කෑගල්ලේ මේ ඊයේ මතුවෙච්ච තත්ත්වය ගැන විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්න. දැනට හුදකලා කර ඇති පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම සේවා වසමින් තවත් ආසාදිතින් 7 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව ඔවුන් රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ගෘහස්ත නිරෝධායනයට යොමු කෙරුණා. බදුල්ල හල්දුමුල්ල ප්‍රදේශයේදී විනෝද චාරිකාවක නිරත වූ වෑන් රථයක් පසුගියදා අනතුරට ලක් වූ අතර එහිදී තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් දරුවෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අදාළ දරුවා බදුල්ල මහරුහලට ඇතුළත් කරන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුවයි. ඒ අනුව අදාළ දරුවා පදිංචිව සිටින බලංගොඩ ගොරොක්ගහමඩ ප්‍රදේශයේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ සාමාන්‍යයෙන් පූජක පල්ලි 5ක් පමණ තියෙනවා. බලංගොඩ නගර සභාවේ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය අපි මේකාබද්ධ වෙලා ඒ වෑදී ප්‍රදේශය අපි තාම අඳුරගන්න නැති නිසා ඒ පල්ලි වලට දේව මෙහෙයන් සඳහා සහභාගී වීම අපි తాවකාලිකව නවත්තලා තියෙනවා. මොකද මේක කොහෙද තියෙන්නේ කොහෙද නැත්ද කියලා අපිට හිතා ගන්න බැරි වෙලා තියෙන නිසා. ත්‍රිකුණාමලයේ ශ්‍රීමාපුර ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් පිරිසක් අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කෙරුණා. එහිදී මාස 7ක් වයසක කුඩා දරුවෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කොළමැදිරිය ග්‍රාම නිලධාරිවරිය COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් ඇතුළු ඇයගේ සමීප ආශ්‍රිතයින් හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් අද අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනුණු ගුරුවරිය හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන තිබෙනවා. එහිදී විනිසුරුවරයා අදාළ ගුරුවරියට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව රජයේ ගාස්තු ලෙස රුපියල් 10ක දඩයකට යටත් කර තිබෙනවා. දැනට දෙවයින තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය සමග දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් අද සෞඛ්‍ය අමාත්‍යවරියට පෙන්වා දුන්නා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති COVID-19 වර්ධනය සඳහා වූ ක්‍රියාකාරී කමිටු සමාලෝචන රැස්වීමේදී සංචාරක කර්මාන්තය නගා සිටුවීම අරමුණු කරගෙන විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී ලබා දෙන මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අමාත්‍යවරියට පෙන්වා දුන්නේ. සංචාරකයින් මෙරටට රැගෙන ඒමේ රජයේ නියම ව්‍යාපෘතිය යටතේ අදත් යුක්‍රේන ජාතිකින් 155 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. එලෙස දිවයිනට පැමිණි 6 වෙනි යුක්‍රේන සංචාරක කණ්ඩායම මෙයයි. එම ගුවන් යානයෙන් මෙරට රැඳී සිටි යුක්‍රේන ජාතික සංචාරකින් 146 දෙනෙකු නැවත යුක්‍රේනය බලා පිටත්ව ගියා. මේ අතර මෙරට මත්ස්‍ය තොගයක්ද එම ගුවන් යානයෙන්ම යුක්‍රේනයට ආනයනය කිරීම අද සිදු කෙරුණා. කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කළේ පවතින COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් යුක්‍රේනය අද සිට ලබන 24 වෙනි දින දක්වා දැඩි සීමාවන් යටතේ වසා දමා ඇති බවයි. විදේශවල සිට පැමිණිට අයගේ ඔවුන් අතර COVID-19 රෝගී ආසාදිතයින් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කටයුතු කරනකොට ඒ ජෛව ආරක්ෂිත බුබුල රැකෙන ආකාරයට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ. යම්කිසි විදියකින් ඒක උල්ලංඝනය වුණොත් එතනින් ආසාදනය අපේ රටට පැමිණීමේ අවදානම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙන සියලුම දෙනා ඒ පිළිබඳව මන අවබෝධයකින් සහ වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකින් 162 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ගුවන්තොටුපළේදීම ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කෙරුණු අතර යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. විදේශ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වේ නම් ඊට විරුද්ධව හඬ නැගීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ සභාව කල්තැබීම සඳහා ගෙන ආයෝජනාවේදී අදහස් පළ කරමින්. විදේශ ගමන් තහනම් කිරීම හා ගුවන් තොටුපළ ඇතිවන පවතින සීමා කිරීම හේතුවෙන් ගුවන් යානාවල ගෙනෙන මගින් ප්‍රමාණය අවම සීමාවක් පනවා ඇති බැවින් ගුවන් සේවාවලට ඉහළ මිලක් අය කර ගැනීමට සිදු වී ඇත. ගෙවීම් කර නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින
කිසිදු ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කළා නැහැ. අද දින මම සෞඛ්‍ය ඇමතුමියගෙනුත් ඇහුවා. දැන් මේ අයට ඇවිල්ලා ගෙවල් වලට ගිහලා නිරෝධානය වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත් එවැනි හෙල්ත් ගයිඩ්ලයින් එකක් තාම දීලා නැහැ. එබැවින් රජයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් පවත්වාගෙන යන අතර විදේශයන් සිට මෙරට පැමිණ ශ්‍රී ලාංකිකයන් මේ ස්ථාන තුල නිරෝධායනය කරනු ලැබේ. මුදල් ගෙවීම මත නිරෝධායනය සඳහා හෝටල් තෝරා ගැනීමේදී දැනට සංචාරක හෝටල් 45ක් තුල මුදල් ගෙවීමේ ක්‍රමවේදයකට අනුව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා බල කිරීමකින් තොරව නොමිලේ අදාළ පහසුකම් රජය විසින් ලබා දී ඇත. එකක් ඔබතුමා කිව්වා මේ අයට හෝටල් වල නිරෝධායන වීම අනිවාර්ය නෑ කියලා. හැබැයි හෝටලයක නිරෝධායන වෙනවා නම් තනි පුද්ගලයෙකුට 12500යි. ඒ කියන්නේ ගරු කතානායකතුමන් දින 14ට 1,65,000යි. ඒ වගේම ඒ නිරෝධායන වෙන හෝටල් වල නිරෝධායන වෙන අයට PCR දෙකක් කරනවා සල්ලි වලට 16000යි. එතකොට 65000ට 16000 එකතු වුනම 1,81,000යි. ඒ වගේම ටිකට් එකටත් මෙතෙක් තිබුණාට වඩා 50%කට වඩා මිල වැඩිවීමක් වෙලා තිබෙනවා. ඒ ඔක්කොම ගත්තාම සාමාන්‍යයෙන් ඔහු ලංකාවට එනවාට වඩා 2,200,000ක විතර අතිරික්ත පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේක අධික මිලක් මම විතරක් නෙවෙයි. මදක නාමල් රාජපක්ෂ ගරු ඇමතුමත් ප්‍රකාශ කරලා තිබුණා මේ ඇතුලේ විශාල වංචාවක් සිදන අය පරීක්ෂාවට භාජනය කළ යුතුයි. මමත් ඔබතුමා කියන ලද ප්‍රශ්න අදාළ බලධාරීන්ගේ මම යොමු කරලා තියෙනවා මේවා ගැන සැලකිලිමත් වෙන්න කියලා. ස්තුතිවන්ත වෙනවා මොනවා වුණත් අග්‍රාමාත්‍යවරයාගේ පුතා වශයෙන් නාමල් රාජපක්ෂ මැතිතුමාට පිටකොන්දක් තිබුණා. මේකේ දූෂණයක් තියෙනවා වහම විමර්ශනය කරන්න කියලා. මමත් ඉල්ලා හිටනවා වහම මේ දූෂණ විමර්ශනය කරන්න. හැබැයි අදත් රජය ඕනම කෙනෙක්ව නොමිලේ ගේන්න සූදානම්. ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. මේ කියන කාරණා සියල්ලක් අපි බැහැර කරන්නේ නැහැ කියන එකත් පැහැදිලිව කොහේ හරි යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියන එක පේනවා අර සල්ලි දීලා එන තැන්වල. ඒගොල්ලෝ මේ රටට ගේන්නට ඒ සුද්දන්ට රතු කාපත් දාලා ගේනකොට අපේ මිනිස්සු අම්මලා අක්කලා නංගිලා ඒ රට ගිහිල්ලා කෝටි ගාණක් හම්බ කරපු අයට මේ රටට එන්න වත් අවස්ථාව දැන් ඒගොල්ලන්ගෙන් හම්බ කරනවා. මට කනගාටුයි නාමල් රාජපක්ෂ ඇමතුමායි ඒගොල්ලෝ දැන් කතා කරනවා හරියට ඒගොල්ලෝ මේ ආණ්ඩුවේ නැති විදිහට. අතිගෞරව ජනාධිපතිතුමා එක්ක අපි සාකච්ඡා කළා මේ ලබන සතියේ ඉඳන් ගේන ගුවන් යානා ප්‍රමාණය වැඩි කරා. ඒකම තමයි මතයක් ගොඩනගලා තියෙනවා මේ පේඩ් ක්වොරන්ටයින් නැත්නම් සල්ලි ගෙවලා නිරෝධායන වීම අනිවාර්යයි කියලා. ඒක අනිවාර්ය නෑ. ඒකෙදි යම්කිසි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ මාෆියාවට විරුද්ධවත් ගරු මන්ත්‍රීතුමනි අපි හඬනා ගන්න දෙපාරක් කල්පනා කරන්නේ නැහැ කියන එක ගරු සභාපතිතුමනි මතක් කරා. ජාවාරම කරලා මේගොල්ලන්ගෙන් අයුතු විදියට අය කරපු මුදල් ටික ආපහු ලබා දෙනවා. ජාවාරමක්ද නැද්ද කියන කාරණේ ගරු මන්ත්‍රීතුමනි උපකල්පනයක් පමණයි. පරීක්ෂණ කටයුත්තක් කළා යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා. ඒකට නීතිමය වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තව විනාඩි දෙකක් තියෙනවා ඉතුරු. කාලේ මේ පාර්ලිමේන්තුවේ කනවා. උදේ අනුර කුමාර ප්‍රශ්න අහනවා. නිමල් ඇමතුමා පැය භාගයක් ප්‍රශ්න වලට උත්තර දෙනවා. අනුර කුමාර පැය භාගයක් ආය අහනවා. රාජිත ආයේ ඒකට නැගිටලා තව පැය භාගයක් අහනවා. ඒකල 27 දෙක යටතේ අන්න නැගිටිනවා එමීට බෑග් එක අරගෙන විපක්ෂ නායකතුමා. ප්‍රශ්න ටික අහනවා ආයේ බෑග් එක අරන් අතනින් උඩට යනවා. ඒතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මොනතරම් අසාධාරණයක් වෙනවද? විපක්ෂයෙන් කියනවා අලුත් කට්ටියට උගන්වන්නකෝ. අලුත් කට්ටියට තේරෙන්නේ නැහනේ කියලා අපිට කියනවා. අනුර කුමාර කියනවා ඊයස්සේ අපිට පොල් කොම්බලු. අනුර කුමාරගේ පොල් කොම්බ 6න් අනුර කුමාරට දැන් පොල් කොම්බ 3යි. ලබනතරේ පොල් කොම්බ 3ක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් සභාපති තමා බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. ඇය චෝදනා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ රැඳී සිටින්නේ නීති විරෝධීව බවයි. SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වැනි ජන්මදින සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වෙනි ජන්මදිනය අදට යෙදිත වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාලමුදුර පිටිය ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසල අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එහෙත් ඊට පෙර එම සහනයට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා.
අද මේ උත්සවයේ දින 8ට ඔබතුමිය කලින් ආවේ. කලින් ආවේ මට කලින් එන්න ඕනේ නිසා. ඒ කියන්නේ ආරාධනාවක් කරේ නැද්ද මේ සැරේවත්? නෑ කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒගොල්ලන්ට මේක අයිති නෑනේ. ඉතින් අපිට ඕන වෙලාවකට අපි එනවා. මැඩම් මගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මොකද හිතෙන්නේ? මොකද්ද හිතන්න ඕනේ? දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන ගමන් මාර්ගය නිවැරදිද? ගමන් මාර්ගයක් නෑනේ. කිසිම ගමන් මාර්ගයක් නෑ. නිවැරදිද වැරදිද කියලා මට කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්නකා පාර්ශවයේ කියනවා. ඒක ඉතින් දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නේ. කෙනෙහිලිකම් කරනවා කියලා කියනවා ආණ්ඩුවෙන්. මම දන්නේ ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න. ඒක කරයි කියලා මම කිව්වා. දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා. ඒගොල්ලෝ එහෙම යන්න එපා. අපි තනියම ශක්තිමත් වෙලා ඉදිරියට යමු කියලා. එක එක්කෙනාගේ පස්සේ එල්ලෙන්නේ නැතුව. ඉතින් එහෙම අපි කිව්ව දේවල්ම දැන් සිද්ධ වෙනවා. ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දාමද? මං ගැලවිලා නැහැ. මම පක්ෂ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂ සභාපති, තවමත් මම පක්ෂේ යාවජීව අනුශාසක, තවමත් මම දේශපාලන මණ්ඩල සභිකයෙක්. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා සිරිසේන දැනුම් දීලා තියෙනවා ඔය කට්ටියට. මම පක්ෂ රැකගෙන තියෙනවා 4 වතාවක් කොම්බ බිම ඇනලා වැටිච්ච හැම වතාවකම. ඉතින් දැන් පක්ෂේ ඉන කට්ටිය කරගෙන යයි. ඔබතුමියට කනගාටුවක් නැද්ද අතර මේ පක්ෂේ මේ වෙන දේ ගැන? ඔබතුමිය බොහෝම කනගාටුයි. ඉදිරිපත් වෙන්න ඕනේ නේද ඔබතුමිය? හැමදාම ඉදිරිපත් වෙන්නේ මොකටද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අයිතිකාරයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාද? කොහෙත් වල පක්ෂ අයිතිකාරයෝ පක්ෂ සමාජිකයෝ. මම අපි ඔක්කොමලා. ඔබතුමිය කියන්නේ අයින් කරලා කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එයාගේ හීනේ. ඒ හීන දැකලා. ඔබතුමිය ඒතකොට එක්සත් ජාතික පක්ෂෙට ගියේ? එක්සත් ජාතික පක්ෂෙට ගියා? කවුද ගියේ? සිරිසේනනේ ගියේ. එක්සත් ජාතික පක්ෂේ කාර්යාලයට 5 වතාවක් ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩ දෙන්නකො හැමදාම කියලා කිව්වා මිනිහා. මං කවදාවත් ගිහලා නෑ UMP කාර්යාලයට. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්නේ නැද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා? ඔය ජයසේකර මහත්තයා එකතු වෙන්න දෙයක් නෑ. මං ඉන්නවා එකේ. අපිට එකතු වෙන්න දෙයක් නෑ. සිරිසේන පක්ෂේ අරගෙන ගිහිල්ලා විකුණලා පොහොට්ටුවට එයයි පක්ෂ නැත්තේ. මේ අලුත් ආණ්ඩුව ගැන ඔබතුමීගේ අදහස මොකක්ද? දැන් ඒව කතා කරන්න බෑ. අනතුරුව එහි පැමිණි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර පුද කළා. ඔබතුමාට ආරාධනා කරලා තියෙනවා උත්සවයට පැමිණෙන්න කියලා එහෙම නැද්ද? නෑ නෑ එහෙම මට ආරාධනා කරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොඳ පක්ෂයක්. ඉන්න නායකයෝ අවස්ථාවාදී. නායකයෝ බලන්න තමන්ට බලය ගන්න, තමන්ට තනතුරු ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම විකුණලා ඒ දේවල් ලබා ගන්න තමයි දැන් ඉන්නේ අය බලන්නේ. රජයෙන් ගැලවිලා යයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ බොරු කරන්නේ. ඒ කරන්නේ ඒගොල්ලන්ට හොඳ අමාත්‍යාංශ ගන්න තමයි ඔය කරන්නේ. හමුදා සැලුට් එකක් දාලා යන්නේ ඈ. අනතුරුව පැවති සැඹුරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. පාර දක්වන්නට අපේ හදවතේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ට SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් එදා ගොඩනැගූ මේ දේශපාලන සංස්කෘතිය චන්දිකා මැතිනිය කලින් ඇවිල්ලා පුෂ්පෝපහාර දක්වලා ගියා. ඔව් එතුමිය උදෑසනම ඇවිත් තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමිය උදේම ඇවිල්ලා ඒ කටයුතු වලට සහභාගී වෙලා තිබීම පිළිබඳව. එතුමිය කියනවා තාම සමාජිකත්වයේ තියෙනවා. සභාපති එතුමිය අනුශාසක එතුමිය ඔබතුමාගේ කියන සභාපතිත්වය පිළිගන්නේ නීති අනුකූල නැහැ කියලා. නෑ ඉතින් අපි සාමාන්‍ය රට තුල වැඩ කරනකොට අපි තුල කිසිම වාද වේදයක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් එකට එකතු වෙලා වැඩ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේදී ආණ්ඩුවත් එක්ක එක්කලා යනවද? කලකිරීමෙන්ද කියලා ඒ බලමු තව කල් තියෙනවා. දැන් ඉතින් මේ ආණ්ඩුව තියෙනවනේ. දැන් මහින්ද අමරවීර මහත්තයා ඒකට මහානේකම්තුමා ජයසේකර මහත්තයා එහෙනම් පහුගිය දවස්වල ප්‍රකාශ කරා. කෙනෙහිදකම් කරනවා කියලා ආණ්ඩුව. හොඳයි. ඊයේ රතුයිර සජීවී දේශපාලන සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ සඳහා රාජ්‍ය නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් එක් වූ අතර විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වුණේ සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු මහතා සහ බුද්ධික පතිරණ මහතායි. වෙනුත් හැම රටකම කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතය බලනකොට අපිට සංචාරක ව්‍යාපාරයේ ලැබියාව දක්වන රටවල් අතර අවම ප්‍රතිශතය කොරෝනා සම්බන්ධයෙන් අවම ප්‍රතිශතය දක්වන රටකින් සංචාරකයන් ගෙනීමයි එක්ස්පෙරිමන්ට් එක කරා. අපි දන්නවා සංචාරකයෝ එන රටවල් තියෙනවා ලංකාවට. එතකොට ඒ රටවල් අතර බැලුවොත් යුක්‍රේනය ඔය කියන තත්ත්වය තුල නැහැ. අන්තිම ලක්ෂ 30කට වැඩි පිරිසක් ඉන්නවා මේ සංචාර ක්ෂේත්‍රයේ වක්‍රවහ ඍජුව යැපෙන. ඒ නිසා ඔවුන්ගේ මේ ජීවනෝපාය මට්ටම ඉහළ නැංවීම සඳහා ගත්ත නියම ව්‍යාපෘතියක්. ඒ නිසා සියලුම ආයතන වලට ආරාධනා කරා ඇවිල්ලා අපි ඒජන්සි වලට මේක කරන්න කියලා. විශේෂයෙන්ම මේ සංචාරයෙන් ගේන්න පුළුවන් කියලා එකම වෙච්ච රට යුක්‍රේනය. ඒ නිසා තමයි නියම ව්‍යාපෘතියක් ආරම්භ කරේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන අනිත් රටවල් නුත් රාජ්‍යමතුමා කියන විදිහට එකඟ වෙච්ච රට. එකඟ වෙච්ච ආයතනය. ආයතනය. හරි. ආයතනය හරහා තමයි මේ ආවේ. හැබැයි දැන් ඒකත් එක්ක යාලේ ඇති වෙච්ච කාරණේ. එතකොට දැන් ඒ தත්ත්වය නොවිය යුතු තත්ත්වයක්.
ඒක මම පිළිගත්තා. ඒක sannivedanaye යම් අඩුපාඩුවක් තිබුණා. ඔවුන් බලාපොරොත්තු වෙන නිරෝධනයට යවන නෙවෙයි. මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හැටියට ඒ රියදුරම්ම පාවිච්චි කරන්න මේ එනේන කණ්ඩායම් එක්ක. ඒක නිරෝධායනය සහ ඒක ඇතුළේ තිබුණු sannivedanaye ගැටලුවක් තිබුණා. ඒක නෙවෙයි. ඒක තමයි නෑ sannivedanaye මේ නියම ව්‍යාපෘතියක් නේ. පොඩි පොඩි sannivedanaye පොඩි පොඩි ගැටලු තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇනලා කියන ප්‍රශ්නේ අහන්න කියලා. මෙතුමත් කතාවේදී මේක ගැන අහනවා. කාගෙනද මේගොල්ලෝ කතා කරලා අහන්නේ හිජාස් හිස්බුල්ලා. මම කිව්වේ මිනිහෙක්ව අත්අඩංගුවේ ඉන්නවා නම් ඒක පිළිබඳ චෝදනාව ඉදිරිපත් කරන්න කියලා මාස 8ක් 10ක් තිස්සේ චෝදනාවක් නැතුව ඔයාගේ කුරුසේ මෙතනනේ. ඔයාගේ මෙතන කුරුසේනේ මම කුරුසෙට ගහපු ත්‍රස්තවාදයෝනේ මේ කතා කරන්නේ. එහෙම වරදක් කරලා තියෙනවා නම් එහෙම වරදක් කරලා තියෙන කොප්පුවේ මම කියනවා ISIS සංවිධානයත් එක්ක වැඩියෙන්ම වැඩ කරේ ඔබතුමාලත් එක්ක ඉන්න මිනිහෙක්. ඒක එළියට එනවා. හරි. ඒක එළියට එනවා. ඒක එළියට ගේනවා. මගේ කාලේ ගත්තා. අලි කපඩා කරන මිනිහෙක් මේක කරේ. ඒකට ඔප්පු කරලා පෙන්නන්න. ඔබතුමා අද මට වෙඩිල්ලක් කෑවොත් කන්නේත් මම එතනින්. ඒකත් මම කියන්නේ. ඔයාට වෙඩි තියන්න මේකේ කවුද? හරි හරි කමන්නේ. මගේ බොරුව මට කියන්න දෙන්න. මේක උඩ දෙයියෙක් ඉන්නවා. හරි. ඒකේ දෙයියෝ වෙන්නයි. සමහර පල්ලිවල ඔබතුමාලට ප්‍රශ්නයක් නැති වෙයි. හරිද? අපි ඒ ගිය පල්ලි වලට ගැහුවේ. හරිද? අපි දන්න තැන් වලට ගැහුවේ. කැමති අපි එදා කතා කරා වගේ නම කිව්වනම් ඔබද මේ මරාගෙන මරන ප්‍රධාන මේවම කරපු සියලු ගණ දෙන අහුවෙලා තිනවා. ඔබතුමා දන්න අක්කර 3000 ගරුමන්තුතුමා ඔය සියලු කාරණාවල වගකීම ඔබතුමා මම වගකීම ගන්න. අපි නම් කියන්නේ. අපි මේ නම් කියලානේ කියන්නේ දාන්නේ කරන්නඩු. රිෂාඩ් බදුද්දීන්ගේ මල්ලිගේ කොම්පැනි එකේ. ඒකේ ඩිරෙක්ටර් නෝනා මිලියන ගණක් ඔබට කියන්න ඕනේ ඒකේ තියෙනවා කෝටි 100කට 200කට වැඩිය මාසෙකට ගණන් දෙන සුදුලා තියෙනවා මේකේ. කෝටි 100කට රිෂාඩ් බදුද්දීන්ගේ මල්ලිගේ කොම්පැනි. දැන් මල්ලිය හම්බුණා නේද? මල්ලිය ඇයිව රිෂාඩ් වෙනුවෙන් කතා කරන්නේ? නේද රිෂාඩ් අපතුමා නේද ඔයගොල්ලෝ? නෑ මම ඔයා මෙයා වෙනුවෙන් පිටින් නෑ යා මම මේ කියන්නේ පොඩි ඔබ හොඳ කතෝලිකෙක් කිව්වා. ඔබ කුරුසට ආදරය කරනවා ඔබ හොඳ කිස්තුබත්තිගේ කරුණා කරලා කිතනුවන් ඝාතනය කරපු මිනිස්සු වෙනුවෙන් වචනයක් කටහරින්න එපා කියලා. දැන් ඝාතනය කරා. කොහොමද දෙන්නකො. නේද රිෂාඩ් ඝාතනය කරා. තොප්පිය දාන්න එපා එක එක. මම කොහොනේ ඝාතනය කරපු කවුද දන්නවද කියලා. දාන්න එපා. මම ඔයාට කිව්වා. මම ඔයාට කිව්වා ඔයා රිෂාඩ් වෙනුවෙන් තව කතා කරන්න. මම කියනවා නේද මම කියන්නේ අහන්නකෝ. මම කියනවා රිෂාඩ්ගේ මල්ලිට කවුද අපදුන්නේ? අධිකාරී කරන්නේ. අධිකාරී දපදුන්නේ. හරි හරි. මහින්දානන්දතුමා දපදුන්නේ. මාර කතාවනේ. නෑ නෑ මම කියන්නේ අර ටෝක් දෙනවා. එහෙනම් අධිකාරනේ තියාගන්න එපයි. ඔය හොරකම කියනවා. මේක තමයි රටට කියන්න දෙන්න බලන්න. ඇයි මේ අන්තවාදී ත්‍රස්තවාදී කෙනෙක් අපි මෙච්චර කාලේ නාස්ති කරන්නේ? ඒක කරන්න එපා. අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදයුදීන් මහතා අද පාස්කු කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම කොමිසම හමුවේ තමා ලබා දුන් ප්‍රකාශයක් බව පවසා මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා අදහස් දක්වා ඇති බවයි බදයුදීන් මහතා පැමිණිල්ලක් ගොනු කරමින් පවසා ඇත්තේ. වාචාල වංශලාට අපි කතා කරලා වැඩක් නැහැ නේ මොලේ තිබුණොත්නේ දැන් මිනිස්සු රවටලා ඡන්ද ගත්තා. ඒ වගේ තව බොරුවක් කියන නිසා මම මේ සම්බන්ධව වැඩි කතා කරන්න කැමති නැහැ. මේ කොමිෂන් තාම වාර්තාව ලැබිලා නැහැ. නීති අනුකූලව අපි කොමිෂන් එකට දැනට රිපෝට් කරලා තියෙනවා. භූමි දානේ 10 දානේද කියලා. මොකද ඔබතුමා හිතන්නේ ඒක? ඒක සම්පූර්ණම වැරදි විදියකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කටයුතු කරගෙන යනවා. ආදාන කරන්නත් භූමි දාන කරන්න දෙකම පුළුවන් කියලා තමයි ඒ කමිටු වාර්තාව තියෙන්නේ. මේ සම්බන්ධව අද මම හිතන්නේ පාර්ලිමේන්තුවේදී මගේ කතාවදී මම වැඩි විස්තර කියනවා. කොමලා දැන් කියලා තියෙනවා භූමි දානය කටයුතු කරන්න දෙන්න කියලා. ඒක දෙන්නේ නැතුව ඉන්නේ සම්පූර්ණම දේශපාලනය. පුදුමල මේකට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නවද මොකක් හරි? නෑ අපේ පාර්ලිමේන්තුව තියෙනවා. ඒ වගේම උත්සාහය අපි ගියා අපිට උත්සාහයෙන් අපිට සාර්ථක වුණා නෑ. අපේ රටේ බුද්ධිමත් බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් ජනතාව ඔක්කොම එකතුලා මේකට විරුද්ධව අපි සටනක් කරනවා. ඔබතුමාගේ කට්ටියට කිව්වා විශ්සට ඡන්ද දෙන්න ඔබතුමා ඒකෙන් යම ප්‍රයෝජනයක් ගන්න හැකි වෙයි කියන අදහසක් තමයි තිබ්බේ සමාජයේ. ඒ ප්‍රයෝජනයක් කියන්නේ හිරේ දාපුවකද? නෑ ඊට ඒ නිදහස් වීම සඳහා. නිදහස් වීම සඳහා කවුරුත් අපිට උදව් කරුවා නෑ. උසාවි අධිකරණයෙන් තමයි අපි නිදහස් කරේ. ඒ නිසා අපි කිසිම ගනුදෙනුවක් මේ ආණ්ඩුවත් එක්ක නෑ. අපේ සමාජයට දැන් කරන වැරදි වැඩ අපිට හිතාගන්න බැරි විදියට දැන් දැනට දෙන වදය අපිට හරි වේදනාවෙන් අපි ඉන්නේ. ඒවා පාර්ලිමේන්තුවේදී අද මම ප්‍රකාශ කරනවා. දිගට ඉන්නවා. අඩියක් එළියට තියලා තියෙනවා. පොඩි අඩියක් එළියට තියලා තියෙනවා. විරුද්ධ පක්ෂේ ඉන්නවා. නෑ නෑ. දිගටම ඉන්නවා. එළියට තියලා තියෙනවා. සමගිය එළියට යන්න වගේ ටිකක් හිතනවා නේද? එළියට යන්න ටිකක් හිතනවා. අතන මේක අතන පැනල් එකතු කරනවාද ඔබතුමා? ගස්සිටවත්. චන්දුදා එන්න. චන්දුදා. උදළු කොටයක් අරගෙන.
ගරු පවිත්‍ර වන්‍යාරාජ්‍ය ඇමතිතුමිය ඊයේ ඇවිල්ලා මෙතන කියනවා අපි ආගම ගැන බලන්න, කල්චර් ගැන බලන්න, වෙන දේවල් බලන්න අපි ටෙක්නිකල් කොමිටි වාර්තාව අනුව කරනවා කියලා. ටෙක්නිකල් කොමිටි එක එක්ස්පර්ට් කමිටි කියලා තියෙනකොට කරන්න පුළුවන් කියලා තියෙනකොට දැන් මෙතන ඇවිල්ලා පට්ටබල් බොරුවක් කියලා ගියා. ඒක හොඳ නෑ. වහාම මේක නතර කරන්න. මේක දිග කාලයට ගෙනියන්න එපා. දැන් මුස්ලිම් රටවල තරහා කරගෙන, මුස්ලිම් සමාජයේ තරහා කරගෙන සිංහල ඡන්ද ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ මේ වගේ වැරදි වැඩක් දිගටම කරුවොත් මේ රටට කරන විනාශයක් කියලා මේ වෙලාවේදී මම කියමින් නිහඬ වෙනවා. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකද කරන්න කියන එක රටේ සංවාදයේ නොවිය යුතුයි කියලායි අපි නම් විශ්වාස කරන්නේ. කුරානයේ කොතනවත් ආදානයේ තහනම් කළ දෙයක්, හරාම් දෙයක් විදිහට ආදානයේ සඳහන් වෙන්නේ නැහැ. මම කුරානයේ පිළිබඳ විද්වතෙක් නෙවෙයි. මම ඒ නිසා ආරාධනා කරනවා මේ ගැන හඬ නගන මුස්ලිම් අපේ മന്ത്രിතුමන්ලට කුරානයේ කොතනද ආදානයේ හරාම් කියලා අනිවාර්යෙන් භූමි දානය කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ කොතනද කියලා අපිට කියන්නේ කියලා අපි ආරාධනා කරනවා. චාරිත්‍ර පිළිබඳ ගත්තොත් හැම ආගමෙම චාරිත්‍ර තියෙනවා. හැබැයි ඒ චාරිත්‍ර අමතක කරලා අපිට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනේ. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩි ප්‍රහාරවලින් මියගිය බව අද අනාවරණ වුණා. ඊට අදාළ නඩුව අද යළිත් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද පෙරවරුවේ කැඳවනු ලැබුවා. මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණය විසින් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කළ අතර මීට පෙර එම කමිටුව අධිකරණයට දැනුම් දුන්නේ ගැටුමේදී මියගිය රැඳවියන් 8 දෙනෙකු එදින සිදු වූ වෙඩිතැබීම් වලින් ඇති වූ මරාන්තික තුවාල හේතුවෙන් මියගොස් ඇති බවටයි. අද සෙසු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද අධිකරණයට ඉදිරිපත් කෙරෙනු අතර ඔවුන්ද වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල නිසා මියගොස් ඇති බවට අද අනාවරණ වුණා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගැටුමේදී මහර බන්ධනාගාරයේ දේපළවලට රුපියල් කෝටි 6.5කට ආසන්න අලාභයක් සිදුව ඇති බවටයි. ගැටුමේදී මියගිය සෙසු රැඳවියන් දෙදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොතිබීම නිසා ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරනු ලෙසට වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළා. වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළේ රැඳවියන් දෙදෙනාගේ ඥාතීන්ට ආගමික වත් පිළිවෙත් අනුව භූමදාන කටයුතු සිදු කරන ලෙස අවස්ථාව ලබා දෙන ලෙසටයි. ඒ වගේම බන්ධනාගාර තුල මේ වෙනකොටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්න, සාක්ෂි දන්න පිරිස් වලට විවිධ වද හිංසා කළා, විවිධ කරදර කරනවා කියලා අපිට ආරංචි ලැබිලා තිනවා. මෙහෙම වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපි ගරු අධිකරණයේ ඒ අදාළ නියෝග ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සාධාරණයක් හිතු වුණා. වෙඩි වැදිලා මගේ පුතා නැති වුණේ කියලා අද ඔප්පු වුණා. දැන් තවත් දේශීය පොතක්. ගවයින් අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් පිළිබඳව ලයිව් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප හෙළි කළා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා විෂය භාර අමාත්‍යාංශය අද සවස 7 දිනකගෙන් යුත් සමන්විත කමිටුවක්ද පත් කළා. කිරි ගවයින් අතර ව්‍යාප්ත වන මේ වෛරසය මී ගවයින්ට මෙන්ම එළුවන් අතරද පැතිර යාමේ අවදානමක් පවතින බවයි ගොවීන් පවසන්නේ. විදේශ රටකින් මෙරටට පැමිණෙන්නට ඇතැයි කියන මේ වෛරසය මේ වන විට වවුනියාව, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක 14ක ව්‍යාප්ත වෙමින් පවතිනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ පළමුවරට මේ වෛරසය හඳුනාගෙන ඇති අතර මැස්සෙකු මාර්ගයෙන් එම වෛරසය ගවයාගේ ශරීරයට ඇතුළු වන බවයි පශු වෛද්‍ය නිලධාරීන් මෙන්ම ගොවි ජනතාව පවසන්නේ. මේ වෙනකන් අපි මෙහෙම ලෙඩක් කරන අත්තුම දැකවත් නැහැ, අපි දන්නෙත් නැහැ. කිරි දාන්නේ මුංගෙද? දැන් මම හරකුණු කිරි නැහැ. පශු වෛද්‍යයෙන් ආවිලා කියනවා සමා කිසි දෙයක් ආවිලා කරන්නේ නැහැ. කිරි ගවයින් අතර ව්‍යාප්ත වන මේ වෛරසය මී ගවයින්ටද වැළඳී ඇති බව පැවසෙනවා. මේ හරකට සෙම යනවා, ඊට පස්සේ බඩ මිදි වෙනවා, ඊට පස්සේ මැරෙනවා. පොඩි තුවාල වෙනවා, මෙව ඉදිවිනවා. මේව ඉදි වුණා නම් අවශ්‍ය වෙනකොට මැරෙනවා. මීහරක් විතර නෙවෙයි, හෙළරක් මැරිලා තියෙන්නේ. දැන් 300-400ක් විතර මැරිලා තමයි තියෙන්නේ. මේ වෛරසය අම්පාර දිස්ත්‍රික්කයේ එළුවන්ටද වැළඳී තිබෙනවා. ගොවීන් පවසන්නේ මේ සඳහා පශු හෝ සත්ව වෛද්‍ය නිලධාරීන් විවිධ එන්නත් හා ඖෂධ වර්ග නිර්දේශ කළද ඒවා ලබා දීමෙන් පාලනය කළ නොහැකි බවයි. ඒ රෝම එක ඔක්කොම වැටෙනවා, තුවාල එනවා. ඒ ගෙඩිය වගේ මෙස්සෝ ගාලා ඒක පස්සේ ලොකු තුවාල එනවා. අපේ ගාව බෙඩ් ගන්න සල්ලි තුනක් බෙඩ් ගන්න බෑ. කෙසේ වෙතත් ගවීන් අතර පැතිර යන මේ වෛරසය පාලනය කිරීම සඳහා එන්නත් වර්ග දෙකක් ආනයනය කිරීමට අවධානය යොමු වී ඇති බව සත්ව නිෂ්පාදන
පරීක්ෂණ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය සරත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. වැළැක්වීම සඳහා අපි ළඟ දැන් එන්නතක් දෙකක් පිළිබඳව හොයමින් ඉන්නේ. අපි එහෙමනොත් අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් අපි ගෙනත් තියාගන්න. මිනිසුන්ට ඇත්තට මොනම ආකාරයෙන්වත් මෙහෙම බය වෙන්න රෝගයක් නෙවෙයි. මේ වෛරස් මගින් බෝ වෙන රෝගයක්. ලංකාවට ආගන්තුක රෝගයක්. රෝගයේ තිබ්බේ දකුණු අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල් වල තමයි මේ රෝගය වාර්තා වුනේ. මූලිකම ලක්ෂණය තමයි සතුන්ගේ සෑම තැනම ගැටිති හට ගන්නවා, උණ හට ගන්නවා. ඒ වගේම නාසයෙන් සහ ඇස් වලින් ශ්‍රාවයන් නැති වෙනවා. ගවීන් අතර සීග්‍රයෙන් පැතිර යන මේ වෛරසය පිළිබඳව ලයිව් ඇට් 12 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප මුල්වරට හෙළි කළා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයෙන් සත්පුද්ගල කමිටුවක්ද පත් කර තිබෙනවා. එම කමිටුවේ ප්‍රධානත්වයේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස් සේනානායක මහතා විසින් දරනු ලබනවා. මේ වෛරසය පිළිබඳව පළාත් මට්ටමින් කිරි ගොවීන් දැනුවත් කිරීම, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම කමිටුවේ කාර්යභාරයන් අතර ප්‍රධාන වනවා. කොරෝනා වෛරස් ඇවිල්ලා මිනිස්සු මැරෙනවා. ඊළඟ දලුම්බෝ ඇවිල්ලා ඉරිඟු හේන ඔක්කොම මැරෙනවා. දැන් කොවිදෝ ඉඳලා මේ රෝගය ඇවිල්ලා හරට්ටිච්ච මැරෙනවා. ජීවිතෙන්ද ක්‍රමයක් නැතුව තමයි දැන් ඉන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටින් අටට. රට වටින් අටට. ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ අය එම ETI ආයතනයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අද අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් අග්‍රාමාත්‍යතුමාගේ සොරතින් මහා සංඝරත්නය වෙත මෙම රක්ෂණ සහතිකපත් පිළිගන්වනු ලැබුවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණ සැමරුම අදට දී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සැමරුමක් අද බොරැල්ල කනතේදී සිදු වුණා. ඊට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා යන මහත්වරු එක්ව සිටියා. සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට ඇතකු හා වනාලියෙකු පැමිණ එහි බෝධි ප්‍රාකාරයට හා බෝධීන් වහන්සේට හානි සිදු කර තිබෙනවා. CCTV කැමරාවක මෙම සිද්ධිය මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ලයිවටේට SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.